සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්ම විවරණ සදහම් දේශනය සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් කයල් පුතණුවන් සහ කයලි දියණිය විසින්. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ බොහොම ආසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න. ඒ වගේම ඔබට ලොකු උවමනාවක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ධර්මය අවබෝධ කරන්නට කෙනෙක් තුල තිබෙන කැමැත්ත, එහෙම නැත්නම් උවමනාව, ඒක ඔහුට බොහෝ උපකාරී කුසල ධර්මයක් විදිහට, ජීවිත අවබෝධය පිණිස හේතු වෙන බොහෝ උපකාරී කුසල ධර්මයක්. ඔබ හිතන්න, අපිට මේ ලෝකේ කිසිම දෙයක්, කිසිම කරුණක් කැමැත්තක් නැතුව කරන්න බෑ. අපිට ඒ සඳහා බලවත් කැමැත්තක් ඕනේ යම් කටයුත්තක් කයින් හරි වචනෙන් හරි සිද්ධ කරන්න නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නට කල්පනා කරන ඔබට ඒ සඳහා බලවත් කැමැත්තක් තිබිය යුතුයි. ඔබ තුල තිබෙන කැමැත්තක් තියෙනවා නම් ඒක කෙමෙන් දියුණු විය යුතුයි. සමහර අයට ඒ කැමැත්ත කාලයකට තියෙනවා, කාලයකට ඒක පිරීලා යනවා. ඒ විදිහට නොවි නිරන්තරයෙන්ම ධර්ම ප්‍රීතියෙන් යුක්ත වූ ධර්ම අවබෝධය පිණිස සුදුසු වූ ප්‍රමුදිත භාවයක් සහිතව ඔබ තුලේ කැමැත්ත පවත්වා ගන්නට ඔබ උත්සාහ කළ යුතුයි. එතකොට තමයි ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ජීවිත අවබෝධය ඇති කරගන්න ඒක උපකාර වෙන ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහා භාග්‍යතුන් වහන්සේ නොයෙක් කරුණු දේශනා කළා. මේ සිත ධර්මයේ තුල පිහිටුවා ගන්නේ කොහොමද? ධර්මයේ තුල පිහිටන ක්‍රම මොනවද? ධර්මයේ තුලින් අපේ ජීවිතය වැඩෙන්නේ කොහොමද? ඒ වගේම කොයි ආකාරයෙන් පිහිටුවාගත්තු ධර්ම ස්වභාවයන්ද ජීවිත අවබෝධය කරා අපිව රැගෙන යන්නේ? මේ කරුණ ගැන බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරා. ඉතින් අද ඔබට මේ දහම් දේශනාවේදී ධම්ම විවරණ සදහම් දේශනාවේදී පංචක නිපාතයේ තවත් බොහොම ලස්සන සූත්‍රයක්, ඒ පංචාංගික වර්ගයේ තිබෙන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවේ නම තමයි විමුක්තායතන සූත්‍රය. විමුක්තායතන කියලා කියන්නේ විමුක්තියට පත්වීම පිණිස පවතින කරුණු. විමුක්තිය කියලා කියන්නේ පරිපූර්ණ ලෙස
මේ සිතෙන් අකුසල් දුරු කිරීම නිසා ජීවිතය තුළ ඇතිවෙන ආශ්චර්යමත් වූ වෙනස්කමක්. ඒ සිත විමුක්ත භාවයට පත්වීම යම් යම් කරුණු තුළ සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරනකොට. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ සිත සක්කාය දිට්ඨියෙන් විමුක්තයි. සක්කාය දිට්ඨිය සිතේ නැහැ. විචිකිච්ඡාවෙන් සිත විමුක්තයි. විචිකිච්ඡාවේ සිතේ නැහැ. සීලබ්බත පරාමාසයෙන් සිත විමුක්තයි. සීල ව්‍රතවලට බැඳී යාමක් ඒ සිතේ නැහැ. ඒ චිත්ත විමුක්තිය එහෙම නැත්නම් ඒ සිතේ විමුක්ත ස්වභාවය ඇති වෙන්නේ ඒ ශ්‍රාවකයා යම්කිසි ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුල හික්මීමෙන්. ඒ වගේම යහපත් වූ ශ්‍රේෂ්ඨ බවට පත් කරන වැඩපිළිවෙලක් තුල හික්මීමෙන්. නිකම්ම වැඩපිළිවෙලක් නෙමෙයි ඒක. ඒක විශේෂිත වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල උපදවා ගන්නට උපකාර කරන ධර්මයන් කරුණු පහක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විමුක්තායතන සූත්‍රය තමයි අද ඔබ මේ දහම් වැඩසටහනේදී දැන කියා ගන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පංචමානි භික්ඛවේ විමුක්තායතනානි. මහණෙනි මේ විමුක්තියට පත්වීම පිණිස උපකාර කරන ධර්මතාවයන් ස්වභාවයන් පහක් තියෙනවා. යත භික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. ඒ කරුණ තුල ශ්‍රාවකෙක් අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අප්‍රමාදීව අපමත්තස්ස කියලා කියන්නේ අප්‍රමාදී බවට පත්වෙමින්. ආතාපිනෝ කියලා කියන්නේ කෙලස් තවන වීරියෙන්. පහිතත්තස්ස විහෙරතෝ බලවත්ව පිහිටුවාගත් සිතකින් වාසය කරයිද අන්න එතකොට ඒ ශ්‍රාවකයාගේ සිත අවිමුත්තං වා චිත්තං විමුක්ත බවට පත් වෙලා නැත්තම් විමුච්ඡති. නිදහස් වෙනවා. අපරිකීනං වා ආසවා පරික්ඛයන් ගච්ඡanti. යම් ආශ්‍රව යම් කිසි ආකාරයේ කෙලෙස් සහිත ස්වභාවයන් සිතේ මුල් බැසගත්තු ඒ කෙලෙස් සහිත ස්වභාවයන් පරික්ඛයන් ගච්ඡanti. පරික්ෂීණ වෙලා යනවා කියන්නේ මුළුමනින්ම ෂය වෙලා යනවා. ඉතුරු නැතුවම ෂය වෙනවා. අනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. නොපත් මාර්ගඵලයන් අනුත්තරෝ යෝගක්ඛේමයි. ෂේම භූමිය ගැන ඔබ අහලා තියෙනවා. ෂේමය කියලා කියන්නේ නිවනට. නොපැමිණි යම් නිවනක් ඇද්ද අනුත්තර වූ කියන්නේ ලෝකයේ සමග එකතු නොවන ඒ නිවන යෝගක්ෂේමය. ඒ ෂේම භූමියට එහෙම නැත්නම් වීරිය කිරීමෙන් පත්වෙන සංසිඳීමට කෙලෙස් දුරු වීමට නිවනට අනුපාපුනාති. පිළිවෙලින් පත් වෙනවා. නිකන් නෙමෙයි. පාපුනාති කියන්නේ පත් වෙනවා. අනුපාපුනාති කියලා කියන්නේ අනුපිළිවෙලින් ක්‍රමානුකූලව පිළිවෙලටපත් වෙනවා. එතකොට මේ වචනවල අර්ථය බලන්න ඔබ හිතලා කොච්චර තියුණු අර්ථද? ඒ අර්ථ කොච්චර තියුණුයිද? ඒ කියන්නේ අර්ථයන් තුල ගැබ්වෙච්ච අදහස හරිම ප්‍රබල අර්ථයක්. ප්‍රබල ප්‍රකාශයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විදිහට ආර්ය ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා ඒ ධර්මයන් තුල තමන්ගේ ජීවිතය පිහිටුවා ගත්තොත් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් ඒ වගේම කෙලෙස් තවන නුවණින් වාසය කළොත් නිදහස් නොවූ සිත නිදහස් වෙනවා. ඒ වගේම ෂේ නොවූ ආශ්‍රවයන් ෂේ වෙලා යනවා. නොපත් මාර්ගඵලයන්ට පත් වෙනවා. ක්‍රමානුකූලව පත් වෙනවා. පිළිවෙලින් පත් වෙනවා. ඒතර ඔබ කැමති නම් නිවන් දකින්න ඔබ කැමති නම් ධර්ම අවබෝධයට
ඔබත් මේ කරුණ මේ විදිහට පිහිටුවා ගන්න ඕනේ. ඔබත් මේ කරුණ ඔබේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕනේ. නිකන් නෙමෙයි අප්‍රමාදීව. ඔබ තුළ නැති බව දැක්කොත් ඔබට තේරුම් ගියොත් මේ කරුණ ඔබ අප්‍රමාදීව කරුණ ඔබේ තුළ පිහිටුවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි කරුණ ඉද භික්ඛවේ භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති අඤ්‍යතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී. එක්තරා ශ්‍රාවකයෙක් ඉන්නවා. ඒ ශ්‍රාවකයාට දැන් මෙතන භික්ඛුනෝ කියලා භික්ෂුව කියන වචනයෙන් භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ හිටපු පිරිස නිසා. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසම මේ විමුක්තියට පත් වෙන කරුණු පහ තමයි පුරුදු කරන්න තියෙන්නේ. ඒකේ ගිහිද පැවිදිද කියලා ભેදයක් නැහැ. ඒ නිසා මෙතන සඳහන් කරපු වචනෙන් ගත්තොත් යම් භික්ෂුවක් සත්තා ධම්මං දේසේති. ඒ භික්ෂුවට ශාස්ත්‍රුන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කරනවා. එහෙම නැත්නම් අඤ්‍යතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී. එහෙම නැත්නම් වැඩිහිටි ගරුස්ථානීය ස්වාමීන් වහන්සේ නමක්. ඒ කියන්නේ ඒ පිරිස අතර සංඝ පිරිස අතර බොහොම ධර්මදර විනයදර ශික්ෂාකාමී වයෝ වෘද්ධ වෙන්න පුළුවන්, සීල වෘද්ධ වෙන්න පුළුවන්, ධර්ම වෘද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට ඒ වැඩිහිටි බවට පත් වූ භික්ෂුන් වහන්සේ නමක්, ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ අර භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් ඒ පිරිසට, ඒ කෙනාට, ඒ ශ්‍රාවකයාට ධර්මය කියලා දෙනවා. දැන් මෙතන එතකොට ශාස්ත්‍රුන් වහන්සේ පමණක් නෙවෙයි. ශාස්ත්‍රුන් වහන්සේ පමණක් නෙමෙයි. සමහර අය කැමති සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම දේශනා විශේෂයෙන් අහන්න. එතකොට මේ ධර්ම දේශනා විශේෂයෙන් අහන්න හේතුවක් තමයි ඔබේ සිතේ ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි එක්ක ප්‍රසාදයක් තියෙනවා. එහෙම නැත්නම් පැහැදීමක් තියෙනවා. ඒ මුල් වුණාම සමහරට ඒ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඊට පස්සේ ඔබ අහලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ සිල්වත් ගුණවත්. එතකොට ඒ වගේ ගරුස්ථානයේහි පිහිටන. එතකොට ඒ ස්වභාවය සොයන්න තියෙන්නේ සංඝයා අතර පිළිගැනීමක් සහිත වූ. ඒ වගේම සත්පුරුෂයන් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු ගුණයෙන් යුක්ත වූ. ඒ ස්වභාවයෙන් යුතු භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන් ධර්මයේ කියන්නේ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් ධර්මයේ කියන්නේ නැහනේ. ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කළා ඉවරයි. ශාස්ත්‍රුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ හෝ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව සිටිද්දී පවා ආනන්ද මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා ධර්ම දේශනා කළා. ඒ දහම් සාකච්ඡා ධර්ම දේශනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ශ්‍රවණය කළා. ඒ පිරිස් මාර්ගඵල ලැබුවා. එක් අවස්ථාවක කොසඹෑ නුවරදී එක්තරා පුද්ගලයෙක්, එක්තරා පින්වන්තයෙක්, ගෘහපතියෙක් ආනන්ද මහරහතන් වහන්සේ බැහැ දකින්නට එනවා. ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම සංගායනාවනුත් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටියේ කොසඹෑ නුවර ගෝසිතාරාමයේ. ඒ ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ තැනැත්තා කියනවා පැහැදිලා ප්‍රසාදයටපත් වෙලා ස්වාමීනි අද පටන් මම ඔබ වහන්සේව සරණ යනවා. අද පටන් ස්වාමීනි ආනන්දයන් වහන්සේ මම ඔබ වහන්සේව සරණ යනවා. බලන්න එතකොට ශ්‍රාවකෙක් රහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච ශ්‍රාවකෙක්ගේ ස්වභාවය ආනන්ද මහරහතන් වහන්සේ කිව්වේ නෑ හොඳයි කියලා කිව්වේ නෑ. මං කියන දේ මහන්ට කිව්වේ නෑ. ආනන්ද මහරහතන් වහන්සේ වදාලා පින්නත මාව සරණ යන්න එපා. මාව පිහිට කරගන්න එපා. ඔබ ශාස්ත්‍රඥ වහන්සේ සරණ යන්න. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එතකොට ඒ තැනැත්තා කියනවා ස්වාමීනි ඔබ වහන්සේමනේ කිව්වේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ දැන් පිරිනවන් පාලා කියලා. ඉතින් ඒ නිසා ඒ ශාස්ත්‍රඥ වහන්සේ නැති නිසා මං කොහොමද සරණ යන්නේ? එතකොට ආනන්ද මහරහතන් වහන්සේ වදාලා පින්නත ශාස්ත්‍රඥ වහන්සේ ඔබ හදවතින් සරණ යන්න.
ඔබ සිතින් භාග්‍යතුන් වහන්සේ පිහිට කරගන්න. ඔබ සිතින් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය පිහිට කරගන්න. ඔබ හදවතින් සිතෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පොදුවේ පිහිට බවට පත් කරගන්න. එතකොට පින්වත්නි බලන්න ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රකාශ කළේ තෙරුවන් සරණ යන්ට කියලා. තිසරණේ පිහිට කරගන්නට කියලයි. ඒකට හේතුව තමයි තිසරණේ තුලයි රැකවරණේ තියෙන්නේ. තිරහතන් වහන්සේ නමක් නම් සැබෑවටම ධර්ම අවබෝධ කරපු උතුමෙක් නම් ඒ අය භාග්‍යතුන් වහන්සේගේ සීමාවෙන් ඉක්මවා යන්නේ නැහැ. ඉතින් මේ පින්වතා කියනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ මම මේ මොහොතේ පටන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සංඝයා සරණ යනවා. මාගේ එකම පිහිට බවට ඒ ශාස්ත්‍රඥ වහන්සේපත් වෙනවා. ඊට පස්සේ තැනැත්තා කියනවා ඒ පින්වතා ස්වාමීනි යම් තැනක යම් විදිහකින් ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටියා නම් ඒ බුදුරජාණන් වහන්සේ සොයාගෙන යොදුන් දහස් ගණනක් වුණත් මම යනවා. යොදුන් දහස් ගණනක් වුණත් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නවා. බලන්න හිතේ ඇති වුණ චිත්ත ප්‍රසාදයක ධර්මයෙන් ඇති වෙච්ච එක. ධර්මයයි ආනන්ද මහරහතන් වහන්සේ වදාළේ. ඒ තැනැත්තාගේ ප්‍රසාදය කොච්චර බලවත්ද? එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරන්න කැමති ශ්‍රාවකෙක් නම් ඔබ බුදුරජාණන් වහන්සේ පිහිට බවට පත් කරගන්නවා. ධර්මයේ සංඝයා පිහිට බවට පත් කරගන්නවා. ඒ වගේම ගරු ස්ථානයේහි සලකන ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය අසන්ට ඕන මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාලා යථා භික්ඛවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති. අඤ්‍යතරෝවා ගරුට්ටානියෝ සබ්‍රහ්මචාරී. යම් අයුරකින් ඒ භික්ෂුවට ඒ ශ්‍රාවකයාට ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ දෙසයිද අඤ්‍යතරෝවා ගරුට්ටානියෝ සබ්‍රහ්මචාරී අනතර වූ ගරු ස්ථානයේහිලා සලකන ස්වාමීන් වහන්සේ නමක් ඒ තැනැත්තාට ඒ පින්වතාට ඒ ශ්‍රාවකයාට ධර්මයේ කියයිද ධර්මයේ දේශනා කරයිද තථා සෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. තථා කියන්නේ ඒ අයුරින් යම් අයුරකින් ධර්මයේ දේශනා කරයිද ඒ අයුරින් සෝ තස්මින් ධම්මේ ඔහු ඒ ධර්මයේහි අත්තපටි සංවේදීච හෝති. අර්ථය පිළිබඳ සංවේදී වෙනවා. ධම්මපටි සංවේදීච එහි තිබෙන ධර්මතාවයන් පිළිබඳව සංවේදී බවට පත් වෙන්න ඕනේ. මොකද්ද මේ අත්තපටි සංවේදී ධම්මපටි සංවේදී කියලා කියන එකේ තේරුම? දැන් අපිට සාමාන්‍යයෙන් ඒක තේරුම් ගන්න අපි අපේ සරල භාෂාවෙන් අපි දැනගන්න එපා ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අත්තපටි සංවේදී. අත්ත කියන වචනේ තේරුම තමයි අර්ථය. අදහස. පටිසංවේදී සංවේදී බවට පත් වෙනවා. ඒ පිළිබඳව මනාකොට දැනගැනීම පිණිස ඒක හොඳට තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක මේකේ තේරුම. ඒ දහම් කරුණ දේශනා කරන පිළිවෙලටම ඒ ධර්මයේහි ඒ දහම් කරුණෙහි අර්ථයන් දැනගැනීම පිණිස සිත මෙහෙයවනවා. එතකොට අපි හිතමු යම් ශ්‍රාවකයෙකුට ධර්මයේ අර්ථ තේරෙන්නේ නැත්තම් ඒ ශ්‍රාවකයා කළ යුතු දෙයක් තියෙනවා. අපි ඒක කලින් දේශනාවකදී ඔබට මතක් කළා. සම්මා දිට්ඨිය අනුග්‍රහ ලැබිය යුතුයි සාකච්ඡාවෙන්. සාකච්ඡාව කියලා කියන්නේ කතාබස් කිරීම. ඒ කියන්නේ දහම් කරුණු විමසා ඇසීම. විමසා අහන්න නම් ඔබට නොතේරුණු දහම් කරුණු ඔබට නොතේරුණු දහම් පද ඒවා පිළිබඳව ඔබ හොඳට අර්ථ වශයෙන් විමස බලන්න ඕනේ. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. විමසන්න ඕනේ. එතකොට අපි උදාහරණයක් විදිහට ගමු මෙහෙම. දැන් ඔබට කියනවා යම් කෙනෙක් ධර්මයේහි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ පංච උපාදානස්කන්ධ ගැන. ඒතර පංච උපාදානස්කන්ධ ගැන කිව්වහම පංච උපාදානස්කන්ධ කියන ඒකේ යම් අර්ථයක් තියෙනවා. ඒක නිකන් වචනයක් නෙමෙයි.
ඒක වචන ගොඩක් නෙමේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කිව්වහම මෙතන තියෙනවා කරුණු පහක් ගැන සඳහන් වෙන කරුණු විස්තර විභාග වශයෙන් දේශනා කරපු කරුණු. ඒ විස්තර විභාග වශයෙන් දේශනා වන භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මය ඔබ රූප උපාදානස්කන්ධය කුමක්ද කියලා එහි අර්ථය විමසා බැලීමට හිත ප්‍රබලව යොදවන්න ඕනේ. හිත ප්‍රබලව මෙහෙවන්න ඕනේ. අන්න ඒකට කියනවා අත්ත පටිසංවේදී. අර්ථය පිළිබඳව සංවේදී බවට පත් වෙනවා. ඊට පස්සේ ධම්ම පටිසංවේදී කියලා කියන්නේ ඒ ධර්මයන් පිළිබඳව පංච උපාදානස්කන්ධ වෙන්න පුළුවන්. ඒ ස්වභාවයන් ධර්මතාවයක් ඒක. ඒ ධර්මතාවය පිළිබඳව ඔබේ ජීවිතය තුළ ඒ ධර්මතාවයන් ඒ ධර්මයන් ක්‍රියාත්මක වෙන විදිහ අවබෝධ කර ගැනීම පිණිස එය නුවණින් දැකීම පිණිස ප්‍රඥාවෙන් ඒ කරුණ අවබෝධ වීම පිණිස ඔබ ඒ සඳහා සංවේදී කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔබ යොමු කරගත්තු අවධානයක් තිබෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට අන්නේ ශ්‍රාවකයාට මේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ හෝ ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ ධර්මයේ දේශනා කරද්දී ඒ දහම් පද හොඳට තේරෙන්න පටන් ගන්නවා. හොඳට වැටහෙන්න පටන් ගන්නවා. හොඳට කරුණු වශයෙන් පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වෙන්නේ අර්ථය පිළිබඳ සංවේදී වුණොත් ධර්මයේ අර්ථය පිළිබඳ ඒ කියලා දෙන කරුණු වල අර්ථයන් පිළිබඳව ඒ වගේ මේ කියලා දෙන කරුණු ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඔබ සංවේදී බවට පත් වෙන්න දක්ෂ වුණොත් ඔය කුසලතාවය ඔබ තුළ තිබිය යුතුමයි ධර්ම අවබෝධයට. අහන ධර්මයේ තේරුම් ගන්න නම් ඔය දේ ඔබ තුළ තිබිය යුතුමයි. සමහර අයට මේ කරුණ හරිම අමාරුයි උපදවා ගන්නට. ඔහේ අහනවා. කෙනෙක් ශ්‍රාවකෙක් ධර්මය අහගෙන ඉන්නකොට නිදිමත, කම්මැලිකම, අලස බව, ඊට පස්සේ හිත විසිරීම මෙවුවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. හිත හොඳට පුරුදු කරගත්තොත් අත්ත පටිසංවේදී බව පිණිස. හිත හොඳට පුරුදු කරගත්තොත් ධම්මපටි සංවේදී බව පිණිස. දැන් හිතන්න උදාහරණයක් විදිහට මම ඔබට මෙහෙම කිව්වොත් ඔබට තේරෙයි, තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ කියන්නේ කියලා තව දුරටත්. හිතන්න ඔබ ගොඩාක්ම කැමති, ඔබට ගොඩාක් කුතුහලය ඇති කරන, ඔබට ගොඩාක් සංවේදී, ඒ කියන්නේ අවධානය වෙනස් නොවන විදිහේ ඔබ ටෙලිනාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි බලනවා කියලා. එතකොට චිත්‍රපටයක් හරි ටෙලිනාට්‍යයක් හරි බලනකොට ඔබට ඒක හරිම සංවේදීන, ඒක ශෝකජනක නම්. එහෙම නැත්නම් ඔබ ඒකට වඩාත් ප්‍රිය කරනවා නම්, ඒකට ගොඩක් ඇලුම් කරනවා නම්, ඔබ බලනකොට ඒක දිහා බලාගෙන ඉන්නකොට අවධානය ගිලිහෙන්නේ නැහනේ. අවධානය ගිලිහෙන්නේ නැහැ. එතකොට සමහරට චිත්‍රපටිය හෝ ටෙලිනාට්‍යය පැයක් තියෙනවා නම් ඔබට ඒ පැය යනවා තේරෙන්නේ නැහැ. නිදිමතක් තිබුණාද? කම්මැලිකමක් තිබුණාද? ඊට පස්සේ අවධානය වෙනස් වුණාද? ඒව මොනවත් නැහැ. එතකොට ඔබ ඒකට සංවේදී. ඒ කියන්නේ ඒකට හොඳටම ඔබ සංවේදී, ඒකට අවධානය ප්‍රබලව යොමු වෙලා. ඒ නිසා පැයක් ගියාදෝ කියලා සැකේ තිනවා. සමහරට විනාඩි 10ක් 15ක් ගියා වගේ තමයි ඒක ඉවරුනහම තේරුම් යන්නේ. ධර්මයේ කෙරෙහිත් ධර්මය පිළිබඳවත් අන්න ඒ වගේ විමසීමකින් ඒ අර්ථය දැන ගැනීම පිණිස ඒ වගේ සංවේදී බවක් තියෙන්න ඕනේ. ධර්මයේ අර්ථය, ධර්මය ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන ස්වභාවය පිළිබඳව දැන ගැනීම පිණිස එවැනි සංවේදී බවක් තිබුණොත් එතෙන්ට නිදිමත කියන නීවරණ එන්නේ නැහැ. කාමච්ඡන්ද නීවරණ එන්නේ නැහැ. ව්‍යාපාද නීවරණ එන්නේ නැහැ. විසිරීම පසුතැවීම එන්නේ නැහැ. සැකේ උපදින්නේ නැහැ. මොකද අර්ථ විමසමින් තමයි ඔබ ඒක අහන්නේ. ඒ සඳහා උමනා කරන චිත්ත වේගයක් ඕනේ, සිතේ වේගවත් බවක්. දැන් සමහරුන්ට තියෙනවා මෙහෙම දෙයක්.
සමහර අය ධර්මය අහනවා. අහගෙන ඉන්නකොට සමහර විට ඒ දහම් කරුණ එක්ක වේගෙන් පාස් වෙලා ගිහිල්ලා තමන් හිතනකොට හිත ප්‍රමාදයි, වේගවත් නැහැ. හිතා ගන්න බෑ ඒ කියන වේගෙන්. වචනේ කියනකොට දහම් කරුණු කියනකොට වේගවත් බවෙන් හිතන්න බෑ. ඒ ස්වභාවය කෙනෙකුගේ පිනට උපදින දෙයක්. කෙනෙකුගේ පිනකට උපදින දෙයක් තමයි ධර්මයේ වේගෙන් හිතන්න පුළුවන් බව. එතකොට ඒ දහම් කරුණ ඇහෙනකොට, දහම් කරුණ අහගෙන ඉන්නකොට ඒක හිතන්න පුළුවන් වේගවත් බවක් ඇති කරගන්න ඕනේ. ඒ වේගවත් බව ඇති වෙන්න නම් ධර්මඥානයක් ඕනේ. ධර්මඥානයකින් ශ්‍රුතෙන් අනුග්‍රහ ලැබීමක් ඕනේ. ඊට පස්සේ දහම් කරුණු පැහැදිලි කරගත්තු බවක් ඕනේ. ඒ විදිහේ පැහැදිලි කරගත්තු බවක් නැතුව, ශ්‍රුතයක් නැතුව ධර්මය අසන්ට යාමෙන් සමහර විට වේගවත් විමසීමක්, වේගවත් සංවේදී බවක් ඒ කරුණ පිළිබඳව උපදින්නේ නැහැ. ඒ නිසා මේ අඩුපාඩු සකස් කරගන්න ඕනේ ඔබ. ඒකට නිතර නිතර ධර්මය ඇසීමෙන්මයි අඩුපාඩු හදාගන්න තියෙන්නේ. ධර්ම අධ්‍යයනයෙන්මයි. ධර්මය කියවීමෙන්මයි. මොකද එතකොට තමයි අර්ථයට සංවේදී වෙන්න පුළුවන්. එතකොට තමයි ජීවිතය තුළේ ධර්මතාවයන් පවතින ආකාරයට සංවේදී වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අත්ථපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච මේ කරුණ විශේෂ දෙයක් ශ්‍රාවකයෙකුට ධර්ම අවබෝධයට උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස අත්ථපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමුජ්ජං ජායති. අන්න බලන්න ඊළඟට ඒ විදිහට අර්ථයට සංවේදී වෙනකොට, ධර්මයන්ට සංවේදී වෙනකොට පාමුජ්ජං ජායති. තමන්ගේ සිතේ ප්‍රමුදිත භාවයක් උපදින්න ගන්නවා. ඒ ප්‍රමුදිත භාවය තිබුණොත් එතන කම්මැලිකමක් එන්නේ නැහැ. ප්‍රමුදිත භාවය තිබුණොත් ඒක අහගෙන ඉන්න කැමති නම්, ඒක අහගෙන ඉන්න ප්‍රිය නම්, ඒකේ විමර්ශනයක් තියෙනවා නම්, හිතන්න දෙයක් එතන තියෙනවා නම්, ඒ විදිහට ඔබ කල්පනා කරගෙන යනවා නම්, ඒ විදිහට ඔබේ සිත වේගවත් නම්, ධර්මයන්ට සංවේදී නම්, ඔබේ සිත අර්ථය ග්‍රහණය කරගන්න තරමට සංවේදී නම්, එතන ප්‍රමුදිත භාවයක් තියෙනවා. සිත හැකිලුණු බවක් නැහැ. සිතේ ප්‍රභාස්වර බවක් තියෙනවා. සිතට හොඳට ඒ දේ උරා ගන්නවා. නිලුම් කොළයට දාපු වතුර ටික වගේ නෙවෙයි. වැල්ලට දාපු වතුර ටික වගේ. ඒක හොඳට හිතට උරනවා. ඒ නිසාම හිත ප්‍රමුදිතයි. හිතේ ප්‍රභාස්වර භාවයේ, ප්‍රමුදිත භාවයේ සතුට තියෙනවා. පමුදිතස්ස පීති ජායති. සිත ප්‍රමුදිත වෙනකොට කායික ප්‍රීතියක් උපදිනවා, මානසික ප්‍රීතියක් උපදිනවා. එතකොට ඒ සතුට, ඒ ප්‍රීතිය මානසිකව අත්විඳින්න ලැබෙන යාට හොඳට අනිත් ලෝකේ ඔක්කොම දේවල් අමතක වෙලා යනවා. අර දහම් කරුණ විතරක් ග්‍රහණය වෙනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. සිත ප්‍රීතිමත් වෙනකොට කයේ දරත බව, කායික වේදනා තියෙනවා නම්, අසනීප තියෙනවා නම්, පීඩාකාරී බවක් තියෙනවා නම් කයේ, ඒ මොනවත් දැනෙන්නේ නැතුව යනවා. සංවේදී වුණේ අර්ථයටයි, ධර්මයටයි. සිද්ධ වෙන්නේ සිත සංසිඳන එක. ඒ සිත කය සංසිඳනකොට පස්සද්ද කාය සුඛං විදිහට කයට හොඳට සැහැල්ලුවක් දැනෙනවා. සැපයක් දැනෙනවා. සිතටත් සැපයක් දැනෙනවා, කයටත් සැපයක් දැනෙනවා. ඒ චිත්ත කායික සැප, ඒ දෙකම උපකාරයෙන් සුඛිනෝ චිත්තං සමාධියති. සැප සහගත සිත ඒ ධර්ම අරමුණ කෙරෙහිම එකඟ බවට පත් වෙනවා. ධර්ම අරමුණ කෙරෙහිම එකඟ බවට පත් වෙනවා. ඒ විදිහට සමාධිමත් සිතකින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. ඒ විදිහට සමාධිමත් බව ඇතිවීම තුළ ජීවිතය පිළිබඳ යථාබෝධ ඥානය, ජීවිතෙහි ඇති සැටියෙන් දැක්මේ නුවණ, ඒ ඥානය උපදිනවා. යථාභූත ඥානය. බුදුරජාණන් වහන්සේ වදාලා ඉදං භික්ඛවේ පඨමං විමුක්තායතනං.
මහණෙනි මේක තමයි ප්‍රථම පළවෙනි විමුක්තායතනය. යත්ථ බික්ඛුනෝ අපමත්තස් සාතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. යම් භික්ෂුවක් යම් ශ්‍රාවකෙක් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් නුවණින් යුතුව වාසය කරද්දී ওই විදිහට කටයුතු කරද්දී අවිමුත්තං වා චිත්තං විමුච්ඡති නොබිඳුණු සිත මිදෙනවා නම් අපරිකීනං වා අපරික්ඛීනං වා ආසවා පරික්ඛයන් ගච්ඡanti ෂේ නෝ ආශ්‍රයයන් සේ වෙලා යනවා නම් අනුප්පන්නං වා අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති නොපත් මාර්ගඵලයන් අනුත්තර වූ යෝගක්ෂේමයට නිවනට පිළිවෙලින් පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. දැන් බලන්න එතකොට ඔබ කල්පනා කරලා යම් ශ්‍රාවකයෙකුගේ ජීවිතේ කොච්චර මේ ධර්ම ශ්‍රවණේ මේ කියන්නේ ධර්ම ශ්‍රවණය ගැන. ඒ ධර්ම ශ්‍රවණේ හරියට කළොත් ඒ ශ්‍රාවකයාගේ හිත අවබෝධයට සුදුසු විදිහට සකස් වෙන්න ඕනේ. එතකොට ඔබ යම් ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අහනකොට මේ තාකේ ඇසීමෙන් ඔබේ හිතේ ඒ ධර්මයේ පිළිබඳව ධර්මය ඇසුරු කරගත්තු අර්ථ පටිසංවේදී බවක් ඉපදිලා නැත්තම් ඒ ධර්මයේ ධර්මතාවයන් පිළිබඳව ඒ ධර්ම දේශනාව තුළ කියවෙන ධර්මතාවයන් පිළිබඳව ඒ ධර්ම ස්වභාවයන් පිළිබඳව සංවේදී බවක් ඔබට නැත්තම් එහෙනම් ඔබට ඊතුරු කරුණු එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒක නිකන් ඇසීම් මාත්‍රයක් පමණයි. අහලා නැගිටලා යනවා. ඒ ඇසීම් මාත්‍රයකින් කිසිම දෙයක් කරන්න බෑ. ධර්ම මාර්ගය තුල දියුණුවක් නැහැ. ධර්ම මාර්ගයේ දියුණුවක් ලැබෙන්නේ මේ පිළිවෙලටයි. මේ අනුක්‍රමයෙන්. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ. ඔබ හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ අපි කොයි විදිහටද මේ ධර්මයේ අවබෝධයට අපේ සිත සුදුසු බවට පත් කරගන්නේ. එහෙනම් මුලින්ම ඔබ කළ යුතු දේ තමයි අත්පටි සංවේදී. ඒ ධර්මයේ පිළිබඳව අර්ථයට සංවේදී වීම. ඒ ධර්මයේ ධර්මතාවයන් පිළිබඳව සංවේදී වීම. ඒ සඳහා ඔබ තුළ හැකියාවක් නැත්නම් ඒක දියුණු කරගන්න. ඔබේ සිත ඒ සඳහා වේගවත් නැත්නම් ඒකට වේගවත් භාවය ඇති කරගන්න. දැන් අපි හිතමු ධර්ම දේශනාවක් අහගෙන ඉන්නවා පංච උපාදානස්කන්ධය ගැන කියවෙන. පංච උපාදානස්කන්ධය ගැන කියවෙන ධර්ම දේශනාව ඔබට සමහර තැන් සමහර කරුණු ඔබට වටහා ගන්න බෑ, ගලප ගන්න බෑ. එතන අර්ථය ගැලපෙනවා වගේම ධර්මයක් ගැලපෙන්න ඕනේ. ඒක ධර්මයේ ජීවිතේට ගලපලා බලන්න ඕනේ මේ මොහොතේම. එතකොට එහෙම හැකියාවක් නැත්නම් ඔබට ඔබ ඒක උපදවා ගන්නේ කොහොමද? ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිරන්තරයෙන් ධර්මය ඇසීමෙන් ආදී අර අපි කලින් කියපු ස්වභාවයන් ඔබ තුල වඩා දියුණු කරගන්න ඕනේ. දැන් වර්තමානයේ ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා අතීතයේ බුද්ධ කාලේ තමන්ගේ ශ්‍රාවකින්ට නිතර ධර්මයේ මේ අහන්න ධර්මයේ ගැටලු තැන් निराකරණය කරගන්න. ඒවා පැහැදිලි කරගන්න. ඒවා විමසලා දැනගන්න. එහෙම ක්‍රමානුකූලව ඔබ කරගෙන ගියොත් ඔබට යම් කාලයක් ගත වෙයි. නමුත් ඒ කාලය ඔබට අහක ගිය කාලයක් වෙන්නේ නැහැ. යම් කාලයක් ගත වෙයි. නමුත් ඒ අහක යන කාලයක් නෙවෙයි. ඔබට යම් දවසක සතුට වෙන්න පුළුවන් තමන් ධර්මයේ විමසීම නිසා, ධර්මයේ අර්ථ විමසීම නිසා, ඒ සඳහා උනන්දු වීම නිසා ඔබට ලොකු රැකවරණයක් ලැබුණා කියලා. ඔබට බොහෝ සෙයින් සතුට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට අත්පටි සංවේදී වුණොත්, ධම්මපටි සංවේදී වුණොත් ඒ ශ්‍රාවකයා අනුපිළිවෙලට ඒ කියන්නේ සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ උතුම් මාර්ගඵලයන්ට ඔහුගේ සිතපත් වෙනවාමයි. මේ තමයි කෙනෙකුගේ සිත විමුක්තියටපත් වෙන පළවෙනි ක්‍රමය. පළවෙනි පිළිවෙල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි පිළිවෙල, දෙවෙනි ක්‍රමය.
පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ වගේම අඤ්‍යතරෝවා ගරුට්ටානියෝ සබ්‍රාහ්මචාරී. ගරුස්ථානියෝ වෙනස් සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නෙත් නැහැ. අපිච නමුත් අපිච කෝ යතහ සුතං යතහ පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේති. තමන් ඇසූ පරිදි යතහ සුතං කියන්නේ තමන් ඇසූ පරිදි. යතහ පරියත්තං තමන් දරාගෙන ඉන්න පරිදි. පරියාප්තිය කියලා කියන්නේ තමන් මතක තබාගත්තු දරාගත්තු ධම්මං ඒ ධර්මයන් විත්තාරේන පරේසං දේසේති. විස්තර කර කර අනිත් අයට කියලා දෙනවා. ඒ කියන්නේ මේ ධර්ම දේශනා කරනවා කියන එක ධර්මය අනිත් අයට කියනවා කියන එක. එතකොට ඒක කියලා දෙන්නේ නිකන් නෙමෙයි. තමන් ඇසූ පරිදි තමන් මතක තබාගත් පරිදි ඒ ධර්මයන් විස්තර කර කර කරුණු ගලපා අනිත් අයට කියලා දෙනවා. එතකොට දේශනා කිරීම යතා යතා භික්ඛවේ භික්ඛු යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේති. යම් යම් අයරකින් යම් ශ්‍රාවකෙක් තමන් ඇසූ පරිදි ධර්මය විස්තර කර කර තමන් දරාගෙන ඉන්න පරිදි ධර්මය විස්තර කර කර අනිත් අයට දේශනා කරයිද තථා තථාසෝ තස්මින් ධම්මේ ඒ අයුරින් ඒ ශ්‍රාවකයා ඒ ධර්මයේහි අත්ථ පටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදීච. අර්ථය නුවණින් විමසමින්මයි ඒක කියන්නේ. අනිත් අයට කියලා දෙන්නේ. අර්ථය නුවණින් විමසීම අර්ථයට සංවේදී වෙමින්. ධම්ම පටිසංවේදී ධර්මයන්ට එතකොට තමන් තුළ තියෙන දේ ඒ මොහොතේත් ඒ ශ්‍රාවකයා ධර්ම දේශනා කරද්දී විමසා බලනවා. තමා තුළ ඇති ධර්මතාවයන් විමසා බලනවා. ධර්මයෙන් කියවෙන ධර්ම ස්වභාවයන් විමසා බලනවා. ඒ ස්වභාවයට මනාකොට සංවේදී. අර්ථයටත් ධර්මතාවයන්ටත්. තස්ස අත්ථ පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමුජ්ජං ජායති. ඒ විදිහට අර්ථයට ධර්මයන්ට සංවේදී වෙනකොට ප්‍රමුදිත භාවයක් බොහොම සැහැල්ලු බවක් ප්‍රමුදිත භාවයක් සිතේ උපදිනවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත වූ සිත් ඇති විට හිතෙහි ප්‍රීතිය හට ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිය ඇති වූ කයෙහි ප්‍රීතිය ඇති වූ තැනැත්තාට සිත කය සැහැල්ලු වී යනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. සිත කය සැහැල්ලු වෙනකොට සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැප සහගත වූ සිතින් සිත එකඟ බවට පත් වෙනවා. සැප සහගත සිත එකඟ බවට පත් වෙනවා. දැන් බලන්න ඔබ හිතලා එතකොට ධර්ම දේශනා කිරීමෙත් ඒ වගේ අර්ථයක් තියෙනවා. හැබැයි මේ හැම තැනකදීම අපි ඊතුරු කාරණා තුනක් බලලම ඒ කාරණා පැහැදිලි කරගමු. මේක හැම කාරණාවකදීම කළ යුතු දෙයක් තියෙනවා. ඒක ඔබ හොඳට තේරුම් ගන්න. එතකොට දෙවෙනි කාරණාවේදී ධර්ම දේශනා කරද්දී දේශකයන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන තැනැත්තා පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපාසකෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. ධර්ම විස්තර කර දේශනා කරද්දී අර්ථයට සංවේදී වෙනවා. ධර්මතාවයට සංවේදී වෙනවා. ඔහුට ජීවිත අවබෝධය කරන්න ඒක උපකාර වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ තමයි දෙවෙනි විමුක්තායතනය. අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් කෙලස් තවන නුවණින් කටයුතු කරන ශ්‍රාවකයාට ওই විදිහට නිදහස් නොවූ සිත නිදහස් වීමටත් ෂේ නොවූ ආශ්‍රවයන් සේවීම පිණිසත් නොපත් මාර්ගඵලයන්ට අනුපිළිවෙලින් පත්වීම පිණිසත් ওই ධර්මතාවය ওই ස්වභාවය උපකාර වෙනවා. මේ තමයි දෙවෙනි විමුක්තායතනය. ඊළාට තුන්වෙනි විමුක්තායතනයේ බුදුරජාණන් වහන්සේ වදාලා පුනිච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. ශාස්ත්‍රඥ වහන්සේ ධර්ම දේශනා කරන්නේ
අන්‍යතර වූ ගරුස්ථානීය සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. නාපි යථාසුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන පරිසන්දේසේති. ඒ වගේම තමන් ඇසූ පරිදි, දරාගත් පරිදි, මතක රඳවාගත් පරිදි විස්තර විභාග වශයෙන් විස්තර කර කර අනිත් අයට ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. අපිචකෝ යතහ සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. තමන් අසාගත්, තමන් දැනගත්, තමන් මතකේ රඳවාගත් පරිදි ධර්මය නැවත නැවත විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. ධර්මයේ සජ්ජායනා කරනවා කියන්නේ ඔබ අහලා ඇති. දැන් අපි කියන්නේ පිරිත් සජ්ජායනා, සූත්‍ර සජ්ජායනා කියලා. ඒ වගේ තමයි ධර්මය ඒ පිරිත්වල තියෙන සූත්‍ර දේශනා බුද්ධ වචනය. ඒ වගේම සූත්‍රවල තියෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ බුද්ධ වචනය. එතකොට මේ ධර්මයේ සජ්ජායනා කරනවා නම් ධර්මයේ ඔබ ඇහෙන්න හඬ නගා කීමට කියනවා සජ්ජායනා කිරීම. වචන හොඳට උච්චාරණය කරලා දැන් ඔබ අහලා තියෙනවා වේලුකණ්ඨකී නන්ද මාතාව භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ අසාගත් ධර්මය හොඳට මතකේ රඳවාගෙන අටක වර්ගය, පාරායන වර්ගය කටපාඩමින් සජ්ජායනා කළා. නිකන් මේ සජ්ජායනා කළේ අරත විමසමින්. ඒ නිසා තමයි එවැනි උත්තමාවියන් අනාගාමී ආදී මාර්ගඵලයන්ටපත් උනේ. ඒ ධර්මයේ නිතර උදෑසන හිමිදිරි පාන්දර 3ට 2ට 3ට විතර නැගිටලා බුදුරජාණන් වහන්සේ වදාළ දහම් පද ලස්සනට මිහිරට සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරද්දී තමයි වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඒක අහගෙන ඉඳලා සාදුකාර දීලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වඩින බව දැනුම් දුන්නේ දම්පැන් පූජා කිරීම පිණිස. එතකොට බලන්න ඒ සජ්ජායනාව කියන එකෙන් ශ්‍රාවකෙක් ගෙනියන තැන නිකන් නෙමේ සජ්ජායනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා අපිචකෝ යථාසුතං යථා පරියත් අපිචකෝ යථාසුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. යථා යථා භික්ඛවේ භික්ඛු යථාසුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති තථා තථාසෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. එතනක් තියෙන අර පොදු කාරණාව. සජ්ජායනා කරද්දිත් නිකම්ම පොත බලාගෙන කියවගෙන යන්නේ නැහැ. නිකම්ම කටපාඩමින් කියවගෙන යන්නෙත් නැහැ. ඒ දහම් පදයන්හි අර්ථයට සංවේදී බවට පත් වෙනවා. ඒ අර්ථයට සංවේදී වෙන විදිහ අපි කලින් කිව්වා. ඒ විදිහට සජ්ජායනා කරද්දී දැන් වේගෙන් සජ්ජායනා කරත්, හිමින් සජ්ජායනා කරත් ඒක පුරුදුනාම කරන්න පුළුවන් දෙයක්. ශ්‍රාවකයෙකුට ඒ සජ්ජායනා කිරීම හොඳට පුරුදුනහම සජ්ජායනා කිරීම තුළ අවබෝධයට ඊටපත් වෙන විදිහට විස්තර විභාග වශයෙන් මේ ධර්මයේ සජ්ජායනා කරද්දී නැවත නැවත සජ්ජායනා කරද්දී අර්ථයට සංවේදී කරගන්න පුළුවන් තමන්ගේ හිත. ඒ වගේ මේ ධර්මයේ සඳහන් වෙන ධර්මතාවයන් කෙරෙහි සංවේදී බවට පත් වෙනවා. ඒ සංවේදී බවට පත් වෙමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තථා තථා සෝතස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හොද ධම්මපටි සංවේදීච තස්ස අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමුජ්ජං ජායති. අර්ථයට සංවේදී වෙන විට ධර්මයට සංවේදී වෙන විට ප්‍රීතිමත් බව, සැහැල්ලු බවක්, හොඳ ප්‍රමුදිත භාවයක් උපදිනවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත වෙනකොට සිත කය ඒතනත්තාගේ ශ්‍රාවකයාගේ හිතේ ප්‍රීතිය උපදිනවා. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිය ඇති වෙනකොට කය සිත සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. සැහැල්ලු කය ඇති විට සැපයක් විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සිත සැපසහගත වූ විට එකඟ බවට පත් වෙනවා. සිත සමාධිමත් වෙනවා. ඉදම් භික්ඛවේ තතියං විමුක්තායතන. මේක තමයි තුන්වෙනි විමුක්තායතනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ධර්මයේ සජ්ජායනා කිරීම තුළ, ධර්මයේ සජ්ජායනා කිරීම තුළ
ඒ විදිහට අප්‍රමාදීව කටයුතු කිරීම තුළ නිකන් නෙමෙයි කෙලෙස් තවන වීරියෙන් කෙලෙස් තවන නුවණින් බලවත් ලෙස වීරිය කරමින් වාසය කරනකොට අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. නොමිදුණු සිත කෙලෙස් දුරු වී මිදෙනවා. අපරික්ඛීනං වා ආසවා පරික්ඛයන් ගච්ඡති. ෂය නොවූ ආශ්‍රවයන් සේ වෙලා යනවා. අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. නොපත් මාර්ගඵලයන්ට පිළිවෙලින්පත් වෙනවා. මේ තමයි තුන්වෙනි විමුක්තායතනය. බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි විමුක්තායතනය. පුනච පරම් භික්ඛවේ භික්ඛුන නහේවකෝ සත්තා ධම්මං දේසේති. ශාස්ත්‍රඥ වහන්සේ ධර්ම දේශනා කරන්නේ ගරුට්ටාණියව සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මයේ කියන්නෙත් නැහැ. නාපි යථාසුතං යථාපරයත්තං ධම්මං විත්තාරින පරේසං දේශිත. අනිත් අයට තමන් අසා දැනගත් පරිදි මතක රඳවාගත් පරිදි ධර්මයේ කියන්නෙත් නැහැ. නාපි යථාසුතං යථාපරයත්තං ධම්මං විත්තාරින සජ්ජායං කරෝති. තමන් ධර්මයේ සජ්ජායනා කරන්නෙත් නැහැ. විස්තර විභාග වශයෙන්. අපිචකෝ යථාසුතං යථාපරයත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. තමන් හුදකලාවේ සිටිද්දී තමන් අසා දැනගත් පරිදි ඒ ධර්මයන් චේතසා මනසින් සිතින් අනුවිතක්කේති නැවත නැවත විතර්ක කරනවා, පිළිවෙලට විතර්ක කරනවා. අනුවිචාරේති ආයායිමත් ඒ ධර්මයන් විමසනවා. මනසානුපෙක්ඛති නුවණින් විමසා බලනවා. එතකොට තමන් හුදකලාවේ සිටිද්දී නැත්නම් හුදකලා තැනකට ගියාම නැත්නම් තමන් මොනවා හරි දෙයක් කරද්දී තමන් මතක රඳවාගෙන තියෙන පරිදි ඒ ධර්මي හොඳට නුවණින් විමසා බලනවා. ඒ විදිහට නුවණින් විමසා බලද්දී ඒ සංවේදී වෙන්නේ අර්ථයට. සංවේදී වෙන්නේ ධර්මයට. ඒතර මනසානුපෙක්ඛති කියලා කියන්නේ නුවණින් විමසීමනේ. නුවණින් විමසීම කරන්න බෑ අර්ථයට සංවේදී නොවි. නුවණින් විමසීම කරන්න බෑ ධර්මයට සංවේදී නොවි. යෝනිසෝ මනසිකාරයේ මනසින් ගලපා බැලීම. ඒකට තමයි භාග්‍යවතුන් වහන්සේ කලින් මේ වචන වලින් කිව්වේ. දේශනා කළේ. එතකොට නුවණින් විමසනවා තමන් මතක රඳවාගෙන ඉන්න පරිදි. දරාගත් පරිදි. අර්ථ වශයෙන්, ධර්මයන් වශයෙන්. ඒ විදිහට නුවණින් විමසනකොට තථාතථාසෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදී චෝති ධම්මපටි සංවේදී. එතකොට ධර්මයන් පිළිබඳව අත්තපටි සංවේදීව තමයි ධම්මපටි සංවේදීව තමයි ඒක කරන්නේ. තස්ස අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමුජ්ජං ජායති. ඒ විදිහට අර්ථයට සංවේදී වෙනකොට ධර්මයන්ට සංවේදී වෙනකොට ප්‍රමුදිත භාවයක් උපදිනවා. පාමුදිතස්ස පීති ජායති. අර පිළිවෙලටම සිතෙහි ප්‍රමුදිත භාවය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසා සැප සහගත වෙනවා. සැහැල්ලු බවට පත් වෙනවා. සැහැල්ලු බව නිසා සැපයක් ඇති වෙනවා. සැපේ නිසා හිත එකඟ බවට පත් වෙනවා. යථාර්ථ අවබෝධයට උවමනා කරන සිත සකස් වෙනවා. මේ තමයි හතරවෙනි විමුක්තායතනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පුණජ පරම් භික්ඛවේ භික්ඛුන නහේවකෝ සත්තා ධම්මං දේසේති. ශාස්ත්‍රඥ වහන්සේ ධර්ම දේශනා කරන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නෙත් නැහැ. ඒ වගේම අනිත් අයට විස්තර විභාග වශයෙන් ධර්මයේ කියන්නෙත් නැහැ. ඒ වගේම ධර්මයේ සජ්ජායනා කරන්නෙත් නැහැ. ඒ වගේම ධර්මයේ නුවණින් විමසීම කියෙදෙන්නෙත් නැහැ. අපිචක්වා සංයතරං සමාධි නිමිත්තං සුග්ගහේතං හෝති සුමනසිකතං සූපදාරිතං සුප්පටි විද්දං පඤ්ඤාය. නමුත් අන්‍යතර වූ එක්තරා සමාධි නිමිත්තක් ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදී මේ සමාධි අරමුණක් මනාකොට හිතේ පිහිටුවාගෙන හොඳට විමසමින් ඒ සමාධි නිමිත්තක් පිළිබඳව හිත පවත්වනවා. ඒ සමාධි නිමිත්ත ප්‍රඥාවෙන් විමසා බලනවා. ප්‍රඥාවෙන් සමාධි නිමිත්ත විමසා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාතථාසෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදී චෝති ධම්මපටි සංවේදී. දැන් ඒ ශ්‍රාවකයාට කලින් ඇසූ ධර්මයේ පිළිබඳව යම්කිසි අර්ථපටි සංවේදී බවක් ධම්මපටි සංවේදී බවක් තියෙනවා.
එහෙම නැති කෙනෙකුට මේක කරන්න බෑ. එතකොට මේ සමාධිය තුල තියෙන ප්‍රඥාවෙන් දකින සමාධියෙහි ස්වභාවය පිළිබඳව ඒ ශ්‍රාවකයා මනාකොට සංවේදී බවට පත් වෙනවා. සමාධියෙහි තියෙන ස්වභාවය පිළිබඳව මනාකොට සංවේදී බවට පත් වෙනවා. එහි තියෙන කෙලෙස් සහිත බව, තණ්හා බැඳුන විදිහ, පංච උපාදානස්කන්ධය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය, ආයතන ස්වභාවයක් කොහොමද එතන ක්‍රියාත්මක වෙන්නේ? මේ ස්වභාවයන් පිළිබඳව අත්පටිසංවේදීච හොඳ ධම්මපටිසංවේදීච. ඒ ධර්මතාවයන් පිළිබඳව අර්ථය ගලපලා බැලීමත්, අර්ථ විමසීමත්, ඒ ධර්මතාවයන් අවබෝධය පිණිස මනස යොමු කිරීමත් සමාධිය තුල සිද්ධ කරනවා. දැන් කලින් කිව්වේ සමාධියෙන් තොරව විමසීම. සමාධියෙන් තොරව කියන්නේ සමාධියකට සමවැදීමකින් තොරව. අවසාන කරුණ තියෙන සමාධියකට සමවැදීම නිසා, සමවැදීම තුල සිද්ධ කරන පිළිවෙල. එතකොට ධ්‍යාන සමාපatti උපදවලා ඒ ධ්‍යාන සමාපatti වල ඇති ස්වභාවය මනාකොට සංවේදී බවෙන් අවබෝධ කරනවා. ඒක ප්‍රඥාවට අයිති දෙයක්. ඒ විදිහට විමසනකොට ධර්මයේ පිළිබඳ සංවේදී බවත්, අර්ථය පිළිබඳ සංවේදී බවත් නිසා සිතේ ප්‍රමුදිත භාවය, ධර්මයේ කෙරෙහි ප්‍රමුදිත භාවයත්, ඒ ප්‍රමුදිත භාවය නිසා ප්‍රීතියත්, ප්‍රීතිය නිසා කය සිත සැහැල්ලු වීමත්, සැහැල්ලු බව නිසා සැපයත්, සැපේ නිසා උපදින සමාධියත්, සමාධි බව නිසා ඇතිවෙච්ච ප්‍රඥාවත් ඒ ශ්‍රාවකයා තුළ වැඩෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ තමයි පංචමං විමුක්තායතන. මහණෙනි මේ තමයි පස්වෙනි විමුක්තායතනය. පස්වෙනි විමුක්තායතනය. ඒ විමුක්තායතනයටපත් වෙලා ඒ ශ්‍රාවකයා ඒ විමුක්තායතන ඇසුරු කරගෙන කෙලෙස් තවන වීරියන්තෝ කටයුතු කරද්දී නොමෙදුණු සිත කෙලෙස් වලින් මිදෙනවා. ඒ වගේම සේ නොවූ ආශ්‍රයයන් සේවී යනවා. ඒ වගේම නොපත් මාර්ගඵලයන්ට අනුපිළිවෙලින්පත් වෙනවා. ඉමානිකෝ භික්ඛවේ පංච විමුක්තායතනානි. මහණෙනි මේ තමයි විමුක්තායතන පහ. යත්ත බික්කුණෝ අපමත්තස් සාතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. මේ විදිහට අප්‍රමාදී වාසය කිරීම නිසා මාර්ගඵල අවබෝධයේ පිණිස උපකාර කරන. ඒ නිසා ඔබටත් මේ විමුක්තායතන පුරුදු කරගෙන තමන්ගේ ජීවිතය තුළ ධර්මයන් දියුණු කරගන්න මේ උතුම් දහම් දේශනාව උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්ම විවරණ සදහම් දේශනය සඳහා දායකත්වය දරන්න එංගලන්තයේ පදිංචි පින්වත් කයල් පුතණුවන් සහ කයල් දියණිය විසින් ධර්ම දේශනාමය වශයෙන්ුත්, ධර්ම ශ්‍රවණමය වශයෙන්ුත්, ධර්ම දානමය වශයෙන්ුත් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය වේවා. සියලු දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම මේ පින්තුන් නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන් අර්නස්ට් ඉන්ද්‍රපාලද සිල්වා සියාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව ඒ අයගේ පරලෝ ජීවිත යහපත් වේවා. වහවහ සසර දුකින් අත මිදෙත්වා. සුජීවත්ව සිටින අනුලා පෙරේරා ආච්චි අම්මාට, දයානන්ද දිසානායක අත්තාට, සෝමා දිසානායක අත්තම්මාට, ඒ වගේම ප්‍රවින්ද පියාණන්ට සහ හංසිකා මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම කයල් පුතණුවන්ටත්, කයල් දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය කරන යහපත් කටයුතු, ධාර්මික කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු යහපත සැලසේවා. සියලු යහපත් බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා. උතුම් ධර්ම අවබෝධයම සැලසේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക දූ දරුවන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, අපෝපකාර කරන සියලු දෙනාටත්, මාසික ධර්ම දාන සමාජිකත්ව දරන සියලු පින්තුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම සියලු යහපත සැලසේවා. උතුම් ධර්ම අවබෝධයම සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.